සීමාවෙන් එහා දේශපාලනය. අයිබෝවන්. සීමාවෙන් එහා දේශපාලනය. සලකුණ දේශපාලන සංවාදය සමගයි ඔබ මේ එකතු වී සිටින්නේ. අපි සීමාවෙන් එහාට ගොස් කතා කරමු. අද සලකුණෙන් හමුවන දවස සුවිශේෂී දවසක්. මාර්තු 20 වෙනිදායින් පසුව මුළු රටම කිසියම් ආකාරයක සමාජ දුරස්ථ භාවය පවත්වා ගන්න අතර වාරයේ විවෘත වූ දවස. කතා කරන බොහෝ දේවල් තිබෙනවා. දේශපාලනයත් මතු පිටින් එක්තරා ආකාරයක නොපෙනුනත් ඒ යටි කොටසේ යම් ආකාරයක උණුසුමක් දැනෙන්නට තිබෙනවා. හොඳයි. මේ හැම කාරණාවක්ම සීමාවෙන් එහාට ගොස් කතා කරන්නට අපි උත්සාහ කරමු. හඳුනා ගන්නට කැමැති මුලින්ම මගේ මිතුරන් දෙදෙනා. මුලින්ම මගේ වම් අත පසින් ප්‍රවීණ මාධ්‍යවේදී දේශපාලන ක්‍රියාකාරික චාපා බණ්ඩාර. අයිවන් චාපා. අයිවන් තමයි. හොඳයි. මගේ දකුණු අත පසින් මදුෂාන් ද සිල්වා. අයිබෝ මදුෂාන්. අයිවන් චමුදද සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. හොඳයි. දැන් ඔබ දන්නවා දැනටමත් කවුද අද දවසේ අපේ ආරාධිතයා වශයෙන් සලකුණට සහභාගී වන්නේ කියා. සීමාවෙන් එහාට ගොස් කතා කරන්නට අපේ ප්‍රශ්න කිරීම හමුවේ පිළිතුරු ලබා දෙන්නට සූදානමින් අදත් මැදිරියට සහභාගී වී සිටිනේ සමගී ජන බලවේගය නියෝජනය කරමින් අපි ආරාධනා කළා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමාට. අයිබෝන්. හොඳයි. මම කෙටි පිළිතුරක් අපේක්ෂාවෙන් ප්‍රශ්නයක් යොමු කරනවා. විපක්ෂය නියෝජනය කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් සහ ආණ්ඩු පක්ෂයේ විවිධ තනතුරු නියෝජ්‍ය ඇමති තනතුරු රාජ්‍ය ඇමති තනතුරු දරපු මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් වශයෙන් මම අහන්නේ විපක්ෂයේ භූමිකාව නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් වශයෙන් රටක විපක්ෂයක භූමිකාව ඔබ විග්‍රහ කරන්න කැමති වෙන්නේ කොයි ආකාරයකද? ඊටාම කෙටි පිළිතුරක්. ආණ්ඩුවේ යහපත් දේ අගය කරන එක, ආණ්ඩුවේ වැරදි විවේචනය කරන එක. ඔබ විශ්වාස කරනවද රටේ පවතින්නේ කිසියම් ආකාරයක COVID-19 කියන අර්බුදයත් සමග කිසියම් ආකාරයක මුළු රටම එකතු විය යුතු අවස්ථාවක්. දේශපාලනය පස්සේ කළා රටක් වශයෙන් එකතු විය යුතු අවස්ථාවක්. මේ මොහොතේ විපක්ෂ කාර්යභාරය ඊට උනා කියලා ඔබ විශ්වාස කරනවද? ඔව්. පක්ෂ දේශපාලනය අතහරින්න ඕන. නමුත් දේශපාලනය අතහරින්න නරකයි. ආණ්ඩුවේ අඩුපාඩු පෙන්ලා දෙන එක, ආණ්ඩුවේ යහපත් ක්‍රියාකාරකම් අගය කරන එක, විකල්ප අදහස් ඉදිරිපත් කරන එක විපක්ෂයක තියෙන රාජකාරිය. දේශපාලනය අතහරින්න නරකයි කියන කාරණා ඔබතුමාට අදහස් කරන්නේ ඕනෑම කාර්යයකට දේශපාලනය සම්බන්ධ කරගන්න ඕන කියන කාරණා. මුළු ලෝකෙම දේශපාලනයනේ. පක්ෂ දේශපාලනයට පටුවට බෙදෙන එක තමයි වැරදි. රටක් පාලනය කිරීම දේශපාලනය. ඒ රට පාලනය කිරීමේ වගකීමත් විකල්ප ආණ්ඩුවක් බලාපොරොත්තු වෙන දේශපාලනය කරන අපි වගේ අය ඒ විකල්ප ආණ්ඩුවක තියෙන විකල්ප අදහස් ප්‍රකාශ කිරීමත් සෑම විටම අවශ්‍යයි. මා කියන හුදු දේශපාලන කරුණු පමණයි විපක්ෂයේ මතුනේ විපක්ෂ භූමිකාව රටක් වශයෙන් මේ මොහොතේ දේශපාලනයේ පස්සේ කළා මතුනේ නැහැයි කියන කාරණාව. ඔබ ඒකට එකඟද? මම ඔබෙන් අහනවා පෙරලා මොනවද එහෙම නොකරපු දේ? කියන්නේ අපි නොකියපු දේ නිසා ආණ්ඩුවට කරන්න බැරි වෙච්ච දේ මොකක්ද? මා අහනවා පෙරලා කොයි ආකාරයෙන්ද විපක්ෂයක් වශයෙන් ආණ්ඩුවට සහාය දුන්නේ COVID-19 මර්ධනය කිරීම සඳහා කියලා? අපි සම්පූර්ණ විපක්ෂයේම විපක්ෂයේ ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා, සජිත් ප්‍රේමදාස මැතිතුමා, සම්බන්ධන මැතිතුමා ඇතුළු සියලුම විපක්ෂ නායකයන් ලිඛිතව රජයට දැනුම් දුන්නා. මෙම කාරණේදී රජය සමග එකඟව කටයුතු කරන්න පිළිස්ති. ඒ වගේම මේ අවස්ථාවේදී ඒ මූල්‍යමය ප්‍රශ්න පිළිබඳව මතුවලා තිබෙන නෛතික කටයුතු වලදී ආණ්ඩුව පෙරලා දැමීමක් හෝ ආණ්ඩුවට එරෙහිව මොකද පාර්ලිමේන්තුවේ බහුතර බලයක් අපිට තිබෙනවා නැතුව අපි ඒ ප්‍රශ්න නෛතික ප්‍රශ්න ව්‍යවස්ථාමය ප්‍රශ්න වලින් එළියට යන්න උදව් කරන්න කොන්දේසි විරහිතව ලෑස්තිය කියලා ලිඛිතව දුන්නා. ලිඛිතව දුන්න එක ඇත්ත. හැබැයි ලිඛිතව දුන දේ ප්‍රායෝගිකවට උනේ නැහැ. නේද? ඒක අවස්ථාව දෙන්න එපා. ඔබතුමාට සඳහන් කරන්න මේ දේශපාලනය සෑම දෙයකටම ගෑවෙන්නට ඕන. අපි දේශපාලනත් එක්ක ජීවත් වෙනවා කියන කාරණා ඔබතුමාට සඳහන් කරනවා. ඒ වගේම ඔබතුමාට සඳහන් කරන මේ පවතින වාතාවරණයත් එක්ක අපි කිව්වා. අපි රජයට කිව්වා. හැබැයි රජය ඒ පැත්තෙන් ප්‍රතිචාරයක් දක්වුවේ නැහැ කියන කාරණේ. මෙවන් අවස්ථාවක රජයෙන් ප්‍රතිචාරයක්, රජයෙන් ආරාධනයක් ලැබෙනකන් ඉන්න එකද විපක්ෂයක වගකීම? නෑ. අපි ආණ්ඩුවෙන් ආරාධනයක් ලැබුණේ. ආණ්ඩුවෙන් ලැබුණේ විපක්ෂය අපිට ඕනේ නැහැ කියන පණිවිඩය. නමුත් අපි එසේ තිබියදී අපි මේ නීතිමය වශයෙන් මතුවලා තියෙන අර්බුදකාරී තත්වයක් ව්‍යසනයක් තිබ්බත් නැතත් රටක නීති ආධිපත්‍යය තියෙන්න ඕන.
නීතියේ පාලනය තියෙන්න ඕන. එතකොට ඒ தત્ත්වය තුළ ඒකට මුහුණ දෙන්න උදව් කරන්න ලෑස්ති කියලා ලියලා අස්සම් කළාම දුන්නා. ඒක මම දන්නේ මෑත ඉතිහාසයේ එහෙම ලියවිල්ලක් කවදක්වත් අපි සකස් කරලා නැහැ. එහෙම අස්සම් කළත් නැහැ, ඉදිරිපත් කළත් නැහැ. ඒ වගේම අපි සමහර කාරණාවලදී රජයේ වැඩපිළිවෙලේ අඩුපාඩුකමුත් කිව්වා. විශේෂයෙන්ම පරීක්ෂණ පැවැත්වීම. පරීක්ෂණ පැවැත්වීම පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ පරීක්ෂණ ප්‍රමාණවත් නොවීම, ඒ වගේම ඒ හා සම්බන්ධ කරුණු සැඟවීම, ඒ වගේම අහඹු පරීක්ෂණ නොපැවැත්වීම, ඒ වගේම සමහර තොරතුරු දේශපාලනික අභිලාෂයන් වෙනුවෙන් යම් යම් සැලසුම් සකස් කිරීම අපි නිරීක්ෂණය කළා. ඒවා පිළිබඳ අපි තොරතුරු දැනගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාට අපි ලිඛිත ඉල්ලීමක් කරා. අදටත් ප්‍රතිචාරයක් නැහැ. දැන් ඒ නිසා මේ එකට වැඩ කරන්න අපි ලෑස්ති. අපි ඊටාම බරෑරුම් විදිහට ලිඛිතවම මුළු විපක්ෂයේම ඒකාබද්ධව අපි දන්නා විපක්ෂය අතර ලොකු බෙදීම් තිබෙනවා. තාක්ෂණික ප්‍රශ්නයක් තියෙන අහන්න. නෑ මට කලින් මම කතා ඉවර කරන්න. දැන් ප්‍රශ්නේ පදනම් වෙන්නේ මගේ ප්‍රශ්නේ මත. දැන් ඔබ විපක්ෂය කියන්නේ දැන් විපක්ෂයක් තියෙනවාද? බාහිරකාර ආණ්ඩුවක් තියෙනවා. පාර්ලිමේන්තු විසිර ඇරියා. ඒතර විපක්ෂයේ කාර්යභාරය කියලා අපි සහයෝගය දෙන්න කැමතියි කියනකොටම ඒ වෙන යටි අරමුණක් එක නේද කරන්නේ? විපක්ෂයක් නැහැනේ, පාර්ලිමේන්තුවක් නැහැනේ. ඒ පාර්ලිමේන්තුවක් තියෙනවා, විපක්ෂයක් තියෙනවා, ආණ්ඩුවක් තියෙනවා. ආණ්ඩුව නැත්තම් ඊටු ටික විපක්ෂය. ආණ්ඩුව නොවන ඊටු ඔක්කොම විපක්ෂය. ඒතර මහ ජනතාවත් එහෙම බැලුවාම දැන් විපක්ෂයකට බෙදලා නෑ අපි දේශපාලනය කරන්න ආයේ අපිට දේශපාලන බලයක් තියෙන පක්ෂ දේශපාලනය නෙමෙයි දේශපාලනේ මත ඉන්නේ කියලා. අපි දේශපාලනය කරන අය. ඔබ මහජන නියෝජිතයෙක් විතරයි දැන්. මහජන අතෝෂේ මහජන නියෝජිතයෙකුත් නෙමෙයි මම හිටපු මහජන නියෝජිතයෙක් පමණයි. නමුත් දැන් මැතිවරණ නියමිතනවනේ. නමුත් ආණ්ඩුවක් තියෙනවා ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව. එතුමා විධායකයේ ප්‍රධානියා. භාරකාර ආණ්ඩුවක්. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ධූරය දරන භාරකාර කැබිනට් මණ්ඩලයක් තිබෙනවා. ඒ හැර ඉතුරු දේශපාලනික ක්‍රියාකාරිකයන් විපක්ෂීය වශයෙන් සලකන්න පුළුවන්. ඒ අතර ඉන්න පුළුවන්. ඒ න්‍යායික වැරදි. ඔබ නීතිඥයෙක් හැටියට ඔබ නීතිඥයෙක් හැටියට මම අහන්නේ වගකීමෙන් කියන්නේ. ඔබ වැඩසටහන බලනවානේ දේශපාලනිකව ඉගෙන ගන්න අය. මම ඔබත් එක්ක ගෙවෙන්නේ නැහැ. හරි අපි ඔබ කතා කරමින් හිටියේ COVID-19 පිළිබඳව. ඔබ කිව්වා පරීක්ෂණ ප්‍රමාණවත් නැහැ කියලා. PCR පරීක්ෂණ. හැබැයි 30000ක් මේ වන විට කරලා තියෙනවා. 38000ක් කරලා තියෙනවා. ඕක තමයි. ඉතින් ඒක ප්‍රමාණවත් නැහැ කියන්නේ. ඇයි මදි කියන්නේ? මදි කියන්නේ ඒ සම්බන්ධ ප්‍රමිතියක් තියෙනවා. දැන් අද වෙනකොට ඔබතුමන් බරපතල චෝදනාවක් කරන්නේ මේ ප්‍රමිතියක් නැතිකම PCR පරීක්ෂණ සම්බන්ධව ප්‍රමිතියක් නැතිකම කියන කාරණයත් එක්ක මේ බොහොම සංවේදී තැනකට ඔබතුමන් ආමන්ත්‍රණය කරන්නේ. ඔව්. දැන් අද ලංකාවේ ඊයේ වෙනකොට ලංකාවේ තත්ත්වය තියෙන්නේ රෝගීන් ඉන්නවා 863ක්. ඒ වගේම ක්‍රියාකාරී රෝගීන් ඇක්ටිව් අය ඉන්නවා 511ක්. ටෙස්ට් කරලා තිනවා 36605ක්. ලංකාවේ මේ වෙනකොට නිරෝධායනය කරලා තියෙනවා 110000ක්. කියන්නේ නිරෝධායනය කරපු 110000වත් පරීක්ෂණ වල ලක් කරේ නැහැ. ඒ වගේම සාමාන්‍යයෙන් අපේක්ෂා කරන මේ පිළිබඳ විශේෂඥ මත තියෙන අය විශේෂ දැනුම තියෙන අය අපි විශේෂඥයෝ නෙමෙයි විශේෂ පිළිබඳ ඕන් විශ්වාස කරනවා රටක රෝගය නැති බව තහවුරු කර ගැනීමට හෝ ඉන්නා ප්‍රමාණය පරීක්ෂා කර ගැනීමට පරීක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි අපි දන්නවා PCR පරීක්ෂණය, අනික ඇන්ටිබොඩි ටෙස්ට් එක. ඒතකොට මේ පරීක්ෂණ කෙරෙන්න ඕනේ. නමුත් අද කෙරෙන්නේ හොට් ස්පොට්ස් වල විතරයි. ඒ කියන්නේ මේ යම් රෝගියෙක් අඳුරගත්තොත් ඒ වටා කෙරෙනවා. ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ වගේ අරලිගහ මන්දිරේ වැනි තැන්වල කෙරෙනවා. එතකොට දැන් රට පුරා මම ඔබට කිව්වොත් එහෙම විශාල ජනගහනයක් ඉන්නවා පානදුර මේ මැතිවරණ කොට්ටාශේ මොරටුව කිට්ටුව ගංගායිනේ විශාල ජනගහනයක් ළඟ ජීවත් වෙනවා. හරි? තාම අනතුරුදායක සෞඛ්‍ය තත්ත්වයක් තියෙන ප්‍රදේශයක්. පරීක්ෂණ 10ක් කරලා නැහැ. එමත් මන්ත්‍රතුමා ඔබතුමා කියනවා මම මේ සම්බන්ධව ප්‍රාමාණික විශේෂඥයෙක් නෙමෙයි. එහෙම කියමින් ඔබතුමා වැරදි තැන් වලින් ප්‍රශ්න අහනවා. ශ්‍රී ලංකාව කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් ඉන්නේ 160 වන තැන. ආසාදිතයන්ගේ ප්‍රමාණය අංක 1 ඇමරිකාව. PCR ටෙස්ටිං වලින් පොසිටිව් වෙලා තියෙන 3%යි ලංකාවේ. මරණ අනුපාතය 100%ට වඩා අඩුයි. ඉතාලිය විතරක් 13%යි. ඉතින් මෙච්චර සාර්ථක දර්ශක තියෙද්දි මොන පදනමින්ද කියන්නේ ශ්‍රී ලංකාව අසාර්ථකයි කියලා. ඔබ ලංකාවයි ඇමරිකාවයි සංසන්දනය කරන්නේ මොන පදනමද? ඉතින් එහෙම නැතුව කොහොමද සංසන්දනය කරන්නේ? සංසන්දනය කරන්න තියෙනවා ජනගහනයට සාපේක්ෂව පරීක්ෂණ කොච්චර කරනවද? නෑ එහෙම නෙමෙයි බලන්නේ. නෑ මරණ අනුපාතය බලන්නේ එහෙම නෙමෙයි. නෑ මරණ අනුපාතය නෙමෙයි මං කියන්නේ. මරණ අනුපාතය සූත්‍රය පොඩ්ඩක් බලමු. නෑ පොඩ්ඩක් පරීක්ෂණ ඉදිරිපත් කරන නිර්ණායක පොඩකින පළවෙනි දේ එක්කෙනෙක් එක සැරයකට ප්‍රශ්න. හරියට මගේ ප්‍රශ්න උත්තර දෙන්නකෝ. ඔව්. පරීක්ෂණ පිළිබඳව ලෝකේ තියෙන ප්‍රමිතිය තමයි මිලියනයකට ජනගහනය මිලියනයකට පරීක්ෂණ කොච්චරද? අද වෙනකොට ඊයේ වෙනකොට තමයි තත්ත්වය වර්ල්ඩෝමීටර් කියන මේ ලෝකේ පිළිගත්ත එකකේ මේ තොරතුරු වෙබ් අඩවි කියන්නේ ලංකාවේ 1709යි.
හරි එතකොට ඒ කියන්නේ මිලියනයකට 1709 මේ ප්‍රමාණය පරීක්ෂණ කිරීම පැත්තෙන් ඉතාම අඩු දෙයක් නෑ අපේ මිනිසා තමයි මම ඔබතුමාට කියන්නේ මිනිසා තමයි දැන් දින කීපයකට කලින් අපේ හිටපු മന്ത്രി කණ්ඩායමක් අධ්‍යක්ෂ ජනරාල්තුමා අනිල් ජයසිංහ මැතිතුමා හමු වෙලා ගිහිල්ලා ලිඛිතව බාර දීලා මෙන්න මේ ප්‍රශ්න අපිට උත්තර දෙන්න අපිට දැනගන්න අවශ්‍යයි මොකද විශ්වාසනීයතාවයක් ලබා ගැනීම සඳහා සහ අඩුපාඩුවක් සිද්ධ වෙනවද කියලා බලාගන්න. එතකොට ඇමරිකාවේ තිබෙන තත්වය ලංකාවේ තත්ත්වයට කිසිසේත්ම ගලපන්නත් බෑ. ඒක සම්පූර්ණ වැරදි උදාහරණ. අපේව ගලපන්න ඕනේ ඔබතුමා රෝගීන්ගේ සංඛ්‍යාව සහ අනෙක් සෙසු අංශ සමග ගලපන්න බෑ කියනවා. හැබැයි ඇමරිකාවත් සමග PCR පරීක්ෂණ ප්‍රමාණයත් සංසන්දනය කරන හරි අසාධාරණයි. PCR දර්ශකයක් සංසන්දනය කරනවා. අනෙකුත් දර්ශන සමග සංසන්දනය කරන්නේ. ඔබ ඉදිරිපත් කරන පරීක්ෂණ පිළිබඳ දර්ශකය එය ලෝකෙම පිළිගන්න එකක් නේ. ලෝකයටම ආදේශ කරන එකක් නේ. එතකොට අනෙක් තත්ත්වයන් රටවල සංසන්දනය නොකර ඇයි මේ කාරණේ විතරක් ගන්න? මිලියනයකට මෙච්චර ටෙස්ට් කරන්න ඕන කියන තර්කය ගොඩනගන්නේ ඇයි? ඒක තමයි අද වෛද්‍ය විශේෂඥයන් විසින් පිළිඅරගෙන තියෙනවා මේ ආසියාවේ මේ කලාපේ රටක අඩුම ගානේ මිලියනකට 3000ක්වත් පරීක්ෂණ කරන්න. ඔබතුමා ළඟ තියෙනවද යම්කිසි වාර්තාවක් ඒ වෛද්‍ය විශේෂඥයෝ කවුද කියලා මේ තහවුරු කරන්න මෙන්න මේ මොහොතේ මම ගන්න මගේ වචනේ බාර ගන්න. ඒ සම්බන්ධයෙන් මත දෙකක් තියෙනවා. ඔබතුමාට ඒ උපුටා ගැනීම මතකද කාගේ උපුටා ගැනීමක්ද කියන කාරණාව මේ මාස දෙක තුනක් තිස්සේ කියපු දේවල් මට දැන් ඔබට ඒක උත්තර දෙන්න බෑ. මොකද ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය මම කියන්නේ ශ්‍රී ලංකා ප්‍රතිපත්තිය වැඩි සම්භාවිතාවයක් රෝගය සඳහා තිබෙන පුද්ගලයන් සොයාගෙන තමයි PCR පරීක්ෂණ කරන්නේ. ඒ PCR පරීක්ෂණ වල පොසිටිව් සම්භාවිතාවය 103යි. ඉතින් ඒකයි මම මේ කියන්නේ ඔබතුමා කියනවා මිලියන ගාණක් කරලා නැහැ කියන කාරණාව පිළිබඳව. නැහැ මිලියන ගාණක් කරන්න අවශ්‍යතාවයක් නැහැනේ. දැන් මම ඔබට වෙන විදිහකට කියන්නම්කෝ. දැන් මේ රෝගයට ලක්වීමේ අනතුරු සහිත පුද්ගලයන් නිරෝධායනය කරන්නේ. නිරෝධායනය කළා තියෙනවා. හරි 1,10,000කට වැඩි. අද ඒ කියන්නේ ඊයේ වෙනකොට ටෙස්ට් කරලා තියෙන්නේ 36605යි. ඒතර 80000කට වැඩි පිරිසක් ඒ නිරෝධායනය කරපු අයව ටෙස්ට් කරලා නැහැ. හැබැයි නිරෝධායන ක්‍රියාවලියෙන් පස්සේ පරීක්ෂා කරන්න ඕනේ. නිරෝධායන ක්‍රියාවලියෙන් පස්සේ ඇන්ටිබොඩි ටෙස්ට් එක කරන්න ඕනේ. මොකද රෝගේ තිබිලා හොඳ වුණාද කියලා අපි දන්නේ නැහැ. රෝගේ දැන් ඔබ හෝ අපි ඕන කෙනෙක් වෙන්න පුළුවන්. අපේ රෝගේ හැදිලා බරපතල නොවි හොඳ වෙලා තියෙන්න පුළුවන්. ඇන්ටිබොඩි ටෙස්ට් එක කළොත් අපිට හැදිලා හොඳ වෙලාද කියලා දැනගන්න පුළුවන්. ඔබ කියන කාරණය වළංගු වන්නේ මන්ත්‍රීතුමනේ දැන් අපි උදාහරණයක් විදිහට ගමු ඉතාලිය. එහෙම නැත්නම් ඇමරිකාව වැනි දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අතිවිශාල ඉහළ යාමක්. ඒ රටවල වාර්තා වුණා. එතකොට ඒ කාරණයක් එක්ක මේ කාරණේ සංසන්දනය කරන්න බෑ. මේ යම් කිසි මට්ටමක පාලනයක් සිද්ධ වෙනවා. මේක සංසන්දනය කරන්න ඕනේ. දැන් ඔබ බලන්න මේ ගැන මතයක් තිබෙනවනේ. ඒ තමයි ඇයි අපේ කලාපයේ උතුරු ඇමරිකාවේ හෝ යුරෝපයේ තරම් දරුණු නොවෙන්නේ. හරි? දැන් මේක ප්‍රශ්නේ මතුවෙච්ච චීනෙත් මරණ 3000 4000කින් මේක බේර ගන්න පුළුවන් වුණා. දැන් ඇයි වියට්නාමයේ එකම මරණයක්වත් උන්නේ නැත්තේ? ඇයි සිංගප්පූරුවේ හදිසියෙම රෝගී තත්ත්වය වැඩි වුණේ? ඇයි ඉන්දියාවේ දැවැන්ත රටක් වෙලත් යම් ප්‍රමාණයක ඒ කියන්නේ අපි ඉන්දියාවේ තත්ත්වය උනා නම් එහෙම ඇමරිකාව වගේ නෙමෙයි තව මහා අපායක් වෙනවා. එතකොට දැන් මේ තත්ත්වයන් මේ ආසියානු කලාපයේ තිබෙන මේ වෛරසයේ හැටි ඒ වෛරසයේ තිබෙන අනන්‍ය වූ ලක්ෂණ ඒ වගේම මේ උෂ්ණත්වය පිළිබඳ කාරණය ඒ වගේම ජීවන රටාව පිළිබඳ කාරණා මේ අනුව ලෝකයේ පිළිගත් ඒ කියන්නේ එක මුළු ලෝකෙටම එක ප්‍රමිතියක් අනුගමනය කරන්න මම ඔබෙන් අහන්නේ මෙච්චරයි 1,10,000ක් නිරෝධනය කරපු රටේ ඒ 1,10,000වත් පරීක්ෂා කරන්නේ නැත්තම් එක්ක PCR කරන්න එක්ක ඇන්ටිබොඩි කරන්න වඩා වැදගත් නිරෝධායන ක්‍රියාමාර්ගයේද ඒ ක්‍රියාදාමයේද ටෙස්ට් කිරීම දෙකම දැන් ඔබ මේ දැන් ටෙස්ට් කරුවොත් මේ තාක්ෂණික ප්‍රශ්නයක් ඊළඟ තත්පරයේදී නැවත ඔබට මේ රෝගය ආසාදනය වෙන්න පුළුවන්. ඉතින් නිරෝධායන ක්‍රමවේදයේ සාර්ථකව තියෙනවා නම් එය අගය නොකරන්නේ ඇයි ඔබ? මම අගය කරනවා. නිරෝධායනේ ඉතා විශිෂ්ටයි. අත් වශයෙන්ම අගය කරන්න ඕනේ. ඔබ ඒ ටික මම අහුවේ නෑනේ. අපේ රටේ සෞඛ්‍ය සේවාවන්, ඒ වගේම ආරක්ෂක හමුදාවන් ඉතාමත්ම කැපවීමෙන් ඒ වගේම යම් ආකාරයක නිර්මාණශීලී ක්‍රමවේදයන් වලට නිරෝධායන ක්‍රියාදාමය කළා. එතකොට හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මගේ දුක්ගැනවිල්ල තියෙන්නේ ප්‍රමාණවත් තරම් පරීක්ෂණ සිද්ධ වෙන්නේ නැහැ. අපිට අපේ පරිසරේ හරි අපිට රෝගේ හැදිලා තියෙන්න පුළුවන්. අපිට රෝගය හැදිලා හොඳ වෙලා තියෙන්න පුළුවන්. ඒක රටක සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දැනගන්න. ඒ වගේම රටක කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ දැනගන්න. ව්‍යාප්ත වෙන ප්‍රදේශය පිළිබඳ දැනගන්න. ඊටාම වැදගත් ඉන්ඩිකේටර් එකක්. මට කෙටි පිළිතුරක් දෙන්න. මේ COVID-19 මර්ධනය සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙලේ
හොඳක් දකින්නෙම නැද්ද? හොඳයි. මම කියන්නේ කිව්වේ නිරෝධායන ක්‍රියාදාමය ඊටාම නිර්මාණශීලී, ඊටාම හොඳයි, ඊටාමත්ම කාර්යක්ෂමව සිද්ධ වුණා. හමුදාව සහ අපේ රටේ මහජන සෞඛ්‍යාංශ එකතු වෙලා. ඒක බොහොම හොඳයි. හැබැයි පරීක්ෂණ කිරීමේ ක්‍රියාදාමයේ විශ්වාසවන්ත භාවයක් නැහැ. අදට දැන් සතියකට ආසන්න අපි ප්‍රශ්න මාලාවක් ලබා දීලා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාට තාම සරල පෞද්ගලික තොරතුරු 22ක් ඉල්ලුවේ නැහැ. නම්බර විතරයි ඉල්ලුවේ. අදටත් අපිට පිළිතුරක් නැහැ. ඇයි එහෙමනම් මේ අනවශ්‍ය කාරණාවලට යන්න ගත්තේ? තමුන්නාන්සලාගේ മന്ത്രിවරු නීති පරණයි කියලා කිව්වා. මේ නීති වලින් කොහොමද කරන්න කියලා කිව්වා. කොකුපණු නීති කියලා කිව්වා. මේ අනවශ්‍ය කාරණාවලට ඇයි මේක ඇදගෙන ගියේ? ඉතින් නිරෝධායන නීතිය පරණයි. පරණයි කියන්නේ මොකද්ද? අවුරුදු 125කට කලින් සකස් කරපු නීතියක්. ඒතර සාක්ෂ්‍යාඥා පනත කොයි කාලෙද? නෑ සාක්ෂ්‍යාඥා 1895. සාක්ෂ්‍යාඥා පනත මෑත කාලීන සංශෝධන හරහා නවීකරණය කරනවා. එතකොට මේ නිරෝධායන පනත 1925 මේ අලුතෙන් රෙගුලාසි කරා. 1960 අලුතෙන් රෙගුලාසි කරා. ඒ කළා තියෙන සංශෝධන එකක්වත් දැන් සාක්ෂ්‍යාඥා පනත සම්බන්ධව වෙච්ච ඒ නවීන දේවල් පරිගණක නීතිය හා සම්බන්ධව. ඒතර දණ්ඩ නීති සංග්‍රහය 1883 නෑ මට පොඩ්ඩක් ඉන්න දෙන්නකෝ. දැන් ඔය මගේ විෂය ගැන අහලා ඔබ උත්තර දෙන්න ගියාම ගැලපෙන්නේ නෑ. මගෙන් අහුවොත් මම උත්තර දෙන්නක ඉන්නවා. මගේ උත්තරේ වැරදි නම් මම අභියෝග කරනවා. දැන් පළවෙනි කාරණේ තමයි නිරෝධායන පනත ඊටාම යල්පැන ගිය නීතියක්. කොරෝනා වැනි අතිශය සංවේදී සුවිශේෂ තත්වයකට ගැලපෙන ප්‍රතිපාදන නැහැ. ඒ නිසා කරුණාකරලා මේ අපි කියන හින්දා නෙමෙයි ආණ්ඩුව මේ කොරෝනා ප්‍රශ්නය සහ මෙවැනි ප්‍රශ්න ඉදිරියේ මතුවෙන්න පුළුවන් හින්දා හැකි ඉක්මනට මෙවැනි තත්වයන්ට මුහුණ දෙන ආකාරයට නිරෝධායන පනත සංශෝධනය කිරීමට කටයුතු කළ යුතු තියෙනවා. ඒ වගේම සාක්ෂි ආඥා පනත හෝ අපරාධ නිරෝධ සංග්‍රහය පනත හෝ දන්නේ සංග්‍රහය විටින් විට මේ වගේ නෙමෙයි විටින් විට ඒ කාලෙන් කාලයට සංශෝධන වෙලා තියෙනවා. හැබැයි ඔබ මගෙන් ඇහුවොත් ඒව පරිපූර්ණද කියලා මම කියනවා ඒත් නෑ කියලා. නිරෝධායන නීතිය පවතින තත්ත්වයන් කළමනාකරණය කරගන්න බැරි තරමට පරණද ඔබට අනුව? ඒක තාක්ෂණික හේතුවක් කියන්න පුළුවන්. ඒක තාක්ෂණික. දැන් මේ ඇඳිරි නීතිය දාන්න බෑ. නෑ ඒක ගණිතතාවන සම්පූර්ණ නේ. ඔබ කියන්නේ. මම කියනවා නෑ. දැන් අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය පැහැදිලිව තීන්දුවක් දුන්නා මේ ඇඳිරි නීතිය රීතන බේරගමුකෝ. දැන් මමත් මේ කාරණා සම්බන්ධව සමාජ ක්‍රියාකාරීකයන් අත්අඩංගුවට ගත්තාම මමත් නඩු කීපයකට පෙනී හිටියා. හරි මමත් ඔය තර්ක ඉදිරිපත් කරා. මමත් මේව අධ්‍යයනය කරා. හරි අපි ස්ථිරවම මේ කලබල ඉවර වෙලා මේහා සම්බන්ධව මේ කොරෝනා වසංගතය අවසන් වුණාට පස්සේ ආණ්ඩුවේ වමනාවන් වෙනුවෙන් දේශපාලනික අවශ්‍යතාවයන් වෙනුවෙන් අත්අඩංගුවට ගත්ත සමාජ ක්‍රියාකාරීකයන් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් නඩු පවරනවා. එතකොට අපි මේක ශ්‍රේෂ්ඨ අධිකාරියෙන් බේරගමු. හැබැයි දැන් ඔබ දැන් මේ සාමාන්‍ය ජීවිතේ පටන් ගන්න තියෙන්නේ. මම මේ නඩු පොලිස් ඇඳිරි නීතිය ගැන කතා කරුවොත් දැන් මේ ඇඳිරි නීතිය පනවලා දැන් ඔබම කියන විදිහට නිරෝධායන ක්‍රමවේදය සාර්ථක නම් ඔබ කිව්වනේ විශිෂ්ටයි කියලා. ඒතර ඒ සියල්ලට මේ පොලිස් ඇඳිරි නීතිය තමයි ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරුවේ. එතකොට ඒ ක්‍රියාදාමයේ හොඳ නම් ඒ පිළිගන්න පුළුවන් නම් ඒ නිරෝධායන නීතියට අභියෝග කරන්නේ ඇයි? මොකද්ද ප්‍රශ්නේ? අපි නිරෝධායන නීතියට අභියෝග කරන්නේ නැහැ. ඒ වගේම අපි කිව්වා මේ ඇඳිරි නීතිය නිරෝධායන පනත යටතේ ක්‍රියාත්මක කරන්න බැරි වුණත් මේකට ගරු කරන්න කියලා. මමත් ගරු කරා. අපි සියලු දෙනාට උපදෙස් දුන්නා. අපි මේ කිසි දෙනෙක් මේ කඩා කරන්න කිව්වේ නැහැ. හැබැයි මේවා පාවිච්චි කරලා හරි මේවා පාවිච්චි කරලා සතොස්සේ බඩු නැහැයි කියපු සතෝසේ බඩු නැත. හරි නන්දසේන වග කියන්න කියලා ලියපු ළමයාව ස්වර්ණකාන්තිව හරි පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන මේ ඉදිරිපත් කළා. හරි. ඒතර සතෝසේ බඩු නැහැ කියලා කිව්වහම නිරෝධායන නීතිය මේ කඩ වෙනවා. ඔබතුමාන් කැරකෙන්නේ මේ කාරණේ තුල තිබෙන දේශපාලන කොටසකට. ඔව්. මොකද ඔබතුමාන් සඳහන් කරනවා මේ නිරෝධායන ක්‍රියාවලිය හොඳට සිද්ධ වුණා. ඒ බොහොමත්ම කාර්යක්ෂමව සිද්ධ වුණා. නිර්මාණශීලීව සිද්ධ වුණා. මේ PCR පරීක්ෂණ පමණයි සිද්ධ වන්නේ නැති කියලා මේ වටේ ගිහිල්ලා PCR පරීක්ෂණ ප්‍රමාණවත් නෑ. ඔබතුමා වටේ ගිහිල්ලා මේ දේශපාලන තැනකින් නේද මේ කාරණේ අල්ලන්නේ. මේ දේශපාලන තැනකින් නේද මේ ප්‍රශ්නෙත් ඔබතුමාන් අල්ලන්න උත්සාහ කරන්නේ. ඒකට හේතුව තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ප්‍රශ්නය දිහා බැලුවේ සෞඛ්‍ය විද්‍යාත්මක ප්‍රවේශයක් තුලින් නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ ප්‍රශ්නය දිහා බැලුවේ චාපා බල දේශපාලනික කෝණයකින්. ඒ බල දේශපාලනික කෝණයකින් බලපු නිසා තමයි අපේ නාවික හමුදාවේ දරුවෝ අනතුරටපත් වුනේ. බල දේශපාලනික කෝණයකින් බලපු නිසා තමයි 50000 60000ක් විතර ප්‍රමාණයක් විශාල විදිහට අත්අඩංගුවටපත් වුනේ. ඔබතුමාට සඳහන් කරන ආකාරයට පොදුෂා මොකක්ද දෙන්න. අපි බලමුෙමු ඔබතුමා ඔහොම කිව්වට
මේ අදහසට වඩා පරස්පරයි. වෙනස්ම අදහසක් බලමු. මම අද සතුටට පත් වෙනවා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත්ත තීරණය හේතු කරගෙන අද අපිට COVID-19 කියන මේ මාරාන්තික වෛරසය මර්ධනය කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. නිරෝධාන මධ්‍යස්ථාන මුළු ලෝකෙම තියෙන එකම රට ශ්‍රී ලංකාව. මම හිතන්නේ අතිගරු ජනාධිපතිතුමා ගත්ත දුරදක්නා පියවර තුලින් කොළඹ නගරයේ අපි බොහෝ ස්ථාන ලොක්ඩවුන් කරලා තියෙනවා. ජනතාවගේ ආරක්ෂාව, ඒ අයගේ ආරක්ෂාව, ඒ අයගේ දරුවන් පවුල ආරක්ෂා කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ ගැන මම පූර්ණ කෘතවේදීත්වය ආණ්ඩුවට පළ කළ යුතුයි. ඇත්තටම ආණ්ඩුව ක්‍රියාත්මක කරන ලොක්ඩවුන් එක බොහොම සාර්ථකයි. ඒ වගේම මම කියන්න ඕන අපේ සෞඛ්‍ය අංශ පුදුමාකාර සේවයක් ඉටු කරමින් සිටිනවා. ඒ වගේම හමුදාව සහ පොලිසිය අයත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයත් ඒ වගේම ජනතාවත් සහයෝගය දෙනවා. ඒ කොටස ඇත්තටම සාර්ථකයි. දැන් මේ කියන්නේ අපේ ජනාධිපතිතුමා ගැනද නැත්නම් වෙන රටක ජනාධිපතිවරයෙක් ගැනද? මම කියපු දෙයට වඩා පරස්පර මොකක් හරි කිව්වා. නැත්නම් සම්පූර්ණයෙන් පරස්පර දෙයක් කිව්වේ. දැන් ඔබතුමා කිව්වේ ඊට වඩා සම්පූර්ණ මම ඉතින් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඔබ දන්නවා මොකද්ද එතුමා කිව්වේ? මොකද්ද මෙතුමාලා කිව්වේ? නිරෝධායන මධ්‍යස්ථාන සාර්ථකයි. ඔව්. එතනින් ඔබතුමන් ලොක්ඩවුන් එක සාර්ථකයි. ඔබතුමන් ඒ දර්ශන පෙළට යන්න කලින් ඔබතුමන් සඳහන් කරනවා මේක මේ දේශපාලන බලලෝභීකමක් වෙනුවෙන් ක්‍රියාත්මක කරපු දෙයක් කියන කාරණේ. මේ කාරණේට පිළිතුරු දෙන ඔබතුමන්ලගේ පාර්ශ්වයෙන් නියෝජනය කරන කෙනෙක්. මේක ජනාධිපතිතුමාට ඒ ප්‍රශංසාව හිමි විය යුතු කියන කාරණේ. රෝසි සරණායක මැතිණිය දේශපාලනිකව අපිත් එක්ක ඉන්නේ. එතුමිය කියපු දේවල් එක්ක මම එකඟ වෙනවා. ඒ ගැන කිසිම බාධාවක් නැහැ, දෙයක් නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වේ ලොක්ඩවුන් එක මට තප්පර කීපයක් දෙන්න අපි වෙලාව බලාගෙන ඉමු. නව ලයිෆ් බොයි කහ ලයිෆ් බොයි කොහොඹ හොඳයි ඔබතුමා අවස්ථාව. දැන් ඒ නිසා ඔය කියපු කාරණා ගැන මූලධර්ම වශයෙන් අපේ කිසිම පටලවිල්ලක් නැහැ. ඊළඟ කාරණේ තමයි මේ වැඩපිළිවෙල දේශපාලනීකරණය කරන්නේ. ලෝකේ හැම රටක්ම තමන්ගේ රටේ පුරවැසියන්ට මේ ලොක්ඩවුන් එක නිසා ඇතිවෙන දැවැන්ත පීඩාව වළක්වන්න ස්ටිමුලස් පැකේජස්, ඒ කියන්නේ ව්‍යාපාර සහ පුද්ගලයන්ගේ පැවැත්ම සඳහා අවශ්‍ය කරන සහන් ලැබලා දුන්නා. අපේ රටේ එහෙම දුන්නේ පුරවැසියන්ට රුපියල් 5000 දීමනාව. දැන් රුපියල් 5000 දෙන දීමනාවට ග්‍රාම නිලධාරීන් ඉන්නවා, සංවර්ධන නිලධාරීන් ඉන්නවා, කෘපනිස ඉන්නවා, සමෘද්ධි නිලධාරීන් ඉන්නවා, පෞල් සෞඛ්‍ය, කියන්නේ ගෙවල් 400කට 500කට නිලධාරි 5ක් ඉන්නවා. එහෙම තීදී 6 වෙනියෙක් නම්බර 1ට දැම්මා නායකයා කළා. කවුද දැම්මේ? කොට්ටාශයේ බාර ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමා. ඒ මුළු ක්‍රියාදාමය දේශපාලනික අන්තිමට දවස් 40ක් ගියා 5000 බෙදාගන්න. ඔබතුමා මීට පෙරත් මේ සාකච්ඡාවකදී ওই කතාවම ගෙනල්ලා ඔබතුමාන්ම සිදුුණා ඒ අදහස ඉල්ලාස් කරගන්න. මේ අදාළ කොට්ටාශයේ දේශපාලනීකරණය කරා කියලා ඔබතුමාම ප්‍රකාශ කළා. ඔබතුමාම කිව්ව දේශපාලනීකරණ ඔබතුමාටම පිළිගන්න සිද්ධ වුණා නෑ සම්පූර්ණ වැරදි. ඔබ වැරදි හල්දින්. ඒ කියන්නේ කොට්ටාශයේ භාර මන්ත්‍රීව මොන දෙයකටද මට කියන්නකෝ මේකට දාන්න. නිලධාරි 5 දෙනෙකින් දැද්දි මෙතෙන්ට අදාළ හරි මන්ත්‍රී දැම්මා කියලා මේක දේශපාලනීකරණය කළා ෆෝම් බෙදුවනේ ගේන්ගෙට. හරි නමුත් කොහෙද සාක්ෂිය? ඔව් දේශපාලනීකරණය කළා. අපිට සාක්ෂි නැහැ, මට සාක්ෂි තියෙනවා. අපි ගම්වල බෙදුවා. නෑ එදත් ඔය කතාවම තමයි ඔබතුමා කියන්නේ. අදත් කියනවා මේක ඇත්ත. ඔබලා මේ මාධ්‍ය ඔබලට වාර්තා වෙන්නේ නැද්ද මේ අර කෝට්ටේ උපනගරාධිපතිතුමා මම දන්නේ නැත්නම් මතක කරගන්න. ඔයගලා ටීවීත් මම ගියායි. කෝට්ටේ උපනගරාධිපතිතුමා පොහොට්ටුව පිටේ ගහගෙන ඇවිල්ලා ඒ ක්‍රියාදාමයේ මැදිහත් වුනේ නැද්ද? හරි ඊළඟට දැන් ගම්පහ දිස්ත්‍රික්කේ තවත් මේ උපසභාපතිවරයෙක් තැනක දෙකක පොඩි ගැටලු වෙන්නේ ඇති. මේ චක්‍ර ලේකේ පොහොට්ටුවේ මන්ත්‍රීව සමාජිකයෙක් ලංකාවේ ඉතිහාසයේ කවදාවත් එහෙම කළා නැහැ. මම හිතුවා මේ පොඩි මොකටද සරල කටයුත්තද රුපියල් 5000ක් ලංකාව වගේ පොඩි ආර්ථිකයක් තියෙන රටක පවුල් අනුපවුල් සහිත ලක්ෂ 73කට දෙනවා කියන්නේ පොඩි සරල වැඩක්ද මේක? ඒක මීට කලින් ග්‍රාම නිලධාරීත් කරලා තියෙනවා. ඇයි මේ කටයුත්ත අගය කරන්නේ නැත්තේ? මේක අගය කරන්න පුළුවන්. අගය කරන්න ප්‍රශ්නේ තියෙන්නේ මේ ක්‍රියාවලිය දේශපාලනීකරණය කරපු නිසා. ඔබතුමාලයි කාලෙක වුණා නම් මෙහෙම දෙයිද වන්දියක් අඩු ගන්න. ඔබතුමාගේ කාලෙක මේකට යන මුදල මහ ලොකු මුදලක් නෙමෙයි රටේ පිපිරෙන්නේ. හොඳයි. මොකක්ද දෙන්න? අපි පොඩි දර්ශන පෙළක් දෙනවා. අපි ඒක බල්ලෙම මේ අවධානය යොමු කරන්න. රටේ වෙච්ච ශාලා බෝම්බ හිපිරි. ඒ මොහොතේදී ඒ මිනිස්සුගේ අයිතිවාසිකම් ලබා ගන්න කිසිම උත්සාහයක් දරුවෙන්න අඩු ගානේ කිසිම වැඩපිළිවෙලක් තිබෙන්නේ නැහැ. නිවාස වලට විතරක් නෙමෙයි වගා හානි වලටවත් වන්දි ගෙවා ගන්න බැරුණා පෞගිය ආණ්ඩුව. අද ඒගොල්ලෝ කයිය ගහට ජනතාවට අපිට කිසිම සහනයක් ලබා දුන්නේ නැහැ.
ශාලාව අවිගබඩාව පිපිරීමෙන් එදා පැවති රජය වන්දි මුදල් ලබා දෙන අවස්ථාවේ රාජ්‍ය ආන්ත්‍රණයට ක්‍රියාත්මක වෙන්න නොදී අසාධාරණ විදිහට වන්දි මුදල් ලබා දුන්නා. හරියාකාරව සිදු වුණේ නැහැ. අදටත් අපේ ගෙවල් තෙමෙනවා. ඒ වගේම රුපියල් 50000 ගෙවා ගන්න බැරුව එකම එක වටයයි දෙන්න පුළුවන් වුණේ. පහුගිය කාලේ අපේ මේ ශාලාව යුද හමුදා කඳවුර පිපිරිච්ච වෙලාවේදී පවුල් 350ක් ආසන්න පිරිසකට වෙච්ච ලාභහානි අද වෙනතුරුත් දී ගන්න බැරි වෙච්ච තිබිච්ච ආණ්ඩුවක් දැන් අපේ ජනතාවට රුපියල් 20000ක මුදලක් ලබා දෙන්න කියලා කතා කරන ඒවා ගැන දැක්කම අපිට හරි හිනහම්. ලස්ස 5ක් දෙනවා කියලා රජයේ හානිපූර්ණ මේකෙන් ඒකෙන් අපිට හම්බුනේ 50000යි. අපිට සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ. මගේ ගේ උඩි කාමරේ කෑල් දෙකක් තිබුණේ. ඒත් මට නිවාස අධිකාරිය මට රුපියලක්වත් ලැබිලා නැහැ. ගිය ආණ්ඩුවෙන් තමයි මේවට වක් කියන්න ඕනේ නැත්තරම. ඒගොල්ලෝ තමයි මේවා ගැන බලන්න තිබුණේ කලින්. ගිය අවුරුද්දේ අප්‍රේල් 21 පල්ලි ගියේ මමයි පුතයි. ඒකෙන් මට තමයි ඩැමේජ් එක වුණේ. කිව්වා අපිට මෙහෙම ලක්ෂ 5ක් දෙනවයි කියලා. නමුත් ඒක හම්බුන්නේ නැහැ. ගිය රජෙන් අපිට හරියට වන්දි මුදල් පාස් වෙලා තිබ්බේ නැහැ. මෙච්චර අපදාවකට ලක් වෙලා තියෙද්දි. ගොඩක් අසාධාරණකම් වුණා එතන. අප්‍රේල් 21 හතේ පූජාට මමයි දුවයි පල්ලියට ගියා. 45ට බෝම්බ පිපුරුණා. දුවයි මමයි දෙන්නම තුවාල වුණා. 10%ක් තමයි මගේ ප්‍රතිශතය දාලා තියෙන්නේ. වන්දිය මට 10%යි. 10%ක් කියන්නේ රුපියල් 50000කින් අවුරුද්දක් මිනිස්සෙකුට වෙදකම් කරගන්න බැහැනේ. නිවාස අධිකාරියෙන් රුපියල් 6000යි මට හම්බුනේ. මට මුකුත් එපා කිව්වා මම. මට ඕන කිව්වා මගේ තුවාල ටික හොඳ කරගන්න. මට 24000ක් පාස් කරලා දුන්නා. මම දන්නේ මට රුපියල් 6000ක් හම්බෙලා තිබුණා. එතනින් ගියා මම හොයන්න ගියෙත් නෑ. තමන්ගේ ඇහි පොල් පරාලයක් තියාගෙන හරියට නිකන් අනිත් කෙනාගේ ඇහි තියෙන පොල් කෙන්ද හොයනවා වගේ වැඩක්. නෑ මම මුලින්ම ඒ ශාලාව සහ ඒ බෝම්බ ප්‍රහාරයේ විඳිතයන්ට මම කනගාටු පළ කරනවා. මම හිතන්නේ ඒ ඇත්ත කියන්නේ කියලා බොරු කියනවා කියලා මම හිතන්නේ නෑ. ඒ අලුත්ම දර්ශන මම නෑ මම ඒක කනගාටු පළ කරනවා. ඒ අඩුපාඩුකම් ගැන මම හිතන්නේ පහුගිය ඡන්දයේත් ප්‍රකාශ වුණා අපේ ආණ්ඩුවේ කළමනාකරණයේ අඩුපාඩුකම් නිසා ඒ ගැටලුවන්ට ඇති වෙලා තිබෙනවා. නමුත් දැන් අද නොවැම්බර් මාසෙ ඉඳලා අද වෙනකන් ඒ ප්‍රශ්න ටික විසඳලා නැහැ. ඒකයි මේ කතාවෙන් පේන්නේ. එතකොට ඒ නිසා පළවෙනි දේ මම හිතන්නේ ආණ්ඩුවේ යුතුයකමක් තියෙනවා. දැන් බලයේ ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නිසා වහාම ඒ අසාධාරණ ලක් වෙලා තියෙන ශාලාවේ සහ බෝම්බ ප්‍රහාරයේ විඳිතයන්ට අවශ්‍ය ඒ වන්දි ලබා දීලා ඒ ප්‍රශ්න ඉවර කරන එක උන්ගේ වගකීම. හැබැයි මේ රුපියල් 5000 බෙදීම එහෙම කතන්දරයක් නෙමෙයි. මේ 5000 බෙදීම කතන්දරේ ඒ සිද්ධ වෙච්ච වැරද්ද ඔබත් වගකීම් බාර ගන්නවද? මම බාර ගන්නවා. ඔබතුමන් මේ වර්තමාන මේ තත්ත්වයත් එක්ක උද්ගත වෙලා තිබෙන මේ රුපියල් 5000 දීමනාව ලබා දීමේ කාරණයෙන් ඇවිල්ලා කියනවා මේ අපේ ආණ්ඩුවෙන් වෙච්ච මේ වැරද්ද මේ ආණ්ඩුවෙන් නිවැරදි කරන්නට ඕන කියන කාරණේ. ඒක අසාධාරණයි අමාත්. අසාධාරණ නෑ. එහෙම තමයි එක ආණ්ඩුවකට කරන්න බැරි වෙච්ච දේවල් ඊළඟ ආණ්ඩුව කරන්න ඕනේ. ආණ්ඩුව සදාකාලිකයි. ඒක ආණ්ඩුව කියන්නේ රජය සදාකාලිකයි. ස්ටේ. එතකොට ආණ්ඩුව මාරු වෙනවා. ඒ වෙච්ච වැරදි හදන්න ඔබතුමන්ලා වාක්‍යම ගන්න ඕනේ. තිබ්බ රජයේ විදියට දවසක් හරි ඒ වින්දිතයන්ට එහෙම නැත්නම් මේ අසරණ බවට පත්ව පුද්ගලයින්ට ඒ අවශ්‍ය දේවල් ලබා දීමේ වගකීම පැවති රජය ලබා ගන්නට ඕනේ. නෑ ඉතින් මම කියන්නේ ප්‍රමාණවත් තරම් ඒ අයට වන්දි ලැබිලා නැහැ. අපි පිළිගන්නවා මට අභියෝග කරන්න හේතුව ඔවුන්ට ප්‍රමාණවත් තරම් ලැබිලා නැහැ කියලා ඔබතුමාන් කියනවා මේ රුපියල් 5000 කියන්නේ මොකක්ද මේක කියලා. නෑ රුපියල් 5000 මොකක්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. රුපියල් 5000 රත්තරන් වගේ මිනිස්සුන්ට මේ ජීවත් වෙන්න බැරුව ඉන්න මිනිස්සුන්ට. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ක්‍රියාවලියට ප්‍රාදේශ සභා මන්ත්‍රීව ගත්තේ මොන දෙයකටද? නෑ දැන් අඩු ගානේ ඒ සිදුවීම් දෙකවත් හරියට කළමනාකරණය කරගන්න බැරුව මේ 5000 අඩුපාඩු හොයන එක සදාචාරාත්මකද? නැහැ මම ඔබට මෙහෙම කියන්නම්. දැන් අපේ කාලේ මහා ගම් අතුර ගණනාවක් තිබුණා. අපේ කාලේ නායම් විශාල ප්‍රමාණයක් ආවා. විශාල නියම් 2016 17 විශාල නියම් ඇති වුණා. ඉතින් ඒවා අපි සාර්ථකව කළා. මට මතකයි අපේ ප්‍රදේශයේ සුලි කුණාටුවක් ආවා කළුතර දිස්ත්‍රික්කයේ හරහා සම්පූර්ණම ගලවගෙන ගියා. රුපියල් 10000 දවස් 3ක් ඇතුළත දුන්නා. ග්‍රාම නිලධාරිය දුන්නේ. ග්‍රාම නිලධාරිය තරම් තොරතුරු දන්න විශ්වාසවන්ත ස්වාධීන මිනිස්සෙක් තව නැහැ. ඒගොල්ලෝ ස්ට්‍රයික් කරේ මොකටද දෙනා? සංවර්ධන නිලධාරී උපාධාරී නිලධාරී පිරිසක් ඕන් ස්ට්‍රයික් කරේ. ඔවුන්ගේ රාජකාරියට දේශපාලනඥයන් ඇඟිලි ගහපුවා. මන්ත්‍රීතුමා මේ පාස්කු ප්‍රහාරයට අවුරුද්දයි. ශාලාව මේ අවිගබඩාව පිපිරීමට අවුරුදු 2කටත් වැඩි. ඉතින් ගම් වතුරක් ගැන කතා කරන එක නෙමෙයි මේ වෙලාවේ කරන්න ඕන. ඔබතුමා 5000 බෙදීමේ අඩුපාඩු හොයනවා නම් දැන් මෙතන ඔබතුමා ඇවිල්ලා මම වක්කීම් බාර ගන්නවා කියන එක නෙමෙයි. මේ ඔබතුමා හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක්, රාජ්‍ය ඇමතිවරයෙක්, මේ ආණ්ඩුවේ වක්කීම් යුතු නිලයක් දරපු පුද්ගලයෙක්. ඉතින් මේක කළමනාකරණය කරගෙන ඉන්න එපා. ඉස්සෙල්ලම මෙතන 5000 අඩුපාඩු දැන් ආණ්ඩුවක් තියෙන කාලේ ගම් අතුරු එනවා, බෝම්බ පුපුරනවා, ප්‍රශ්න ඇති වෙනවා, සුලිසුලන් එනවා, ගැටලු මතුවෙනවා.
සමහර ඒවා කළමනාකරණය කරන්න පුළුවන්, සමහර ඒවා කළමනාකරණයේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒ වගේම ඔබ පෙන්නපු ප්‍රශ්න දෙකම පහුගිය පාර්ලිමේන්තු මැතිවරණ කාලේ බොහෝම බැරෑරුම් විදිහට මතුවෙච්ච ප්‍රශ්න. මම ඒවා පිළිගන්නවා. ඒ අඩුපාඩුකම්. දැන් මේ මාස 8ක් ගිහිල්ලා ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න නැතුව දැන් ඒ ටික පෙන්නලා 5000 අසාධාරණේ සාධාරණීකරණය කරන්න පුළුවන්. කිසිම අවස්ථාවක 5000 පාලන ආණ්ඩු කාලය තුල දැන් මේ බරපතල ප්‍රශ්නයක් මට විරාමයට යන තියෙනවා චාපා. ඔව්. හොඳයි අපි විරාමයක් ලබා ගත යුතුයි. අපි සලකුණේ සාකච්ඡා කරමින් සිටින්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පිපෙරණ මන්ත්‍රීතුමාත් සමග විරාමයක් ලබාගෙන යමු. මේ සීමාවෙන් එහා දේශපාලනය